මේ උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විසිරුවා හැරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා බලංගොඩ වෑගපිටියේ පදිංචි ජී.ඩී. ජෝතිපාල මහතා, බලංගොඩ මොරහැල වෙදමාවතේ සුමිත් අමරසිංහ මහතා සහ AIM අඹගහවත්ත මහත්මිය, බලංගොඩ වෑගපිටියේ WM ජයසේන මහතා සහ PDN ගුණවර්ධන මහත්මිය දායකත්වයේ දරලා තිබෙන උතුම් වූ ධර්ම දානයෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය ධර්මකාමී සියලු ලෝවැසියන්ගේ නිර්වාණගාමී ප්‍රතිපදාව එලිපෙහෙලි කරනු සඳහා ධර්ම දානමේ පින්කම හේතු වේවා. දූ දරුවන්ගේ මුණුබුරු මිනිබිරියන්ගේ රැකිරක්ෂා කටයුතු, අධ්‍යාපන කටයුතු සාර්ථක වී ඉදිරි අනාගතයේ සාර්ථක වේවා. ඔවුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. අසනීපයෙන් පසුවන පී කරුණා අමරසිංහ මෑණියන්ට, ආරුං සිඤ්ඤෝ පියාණන්ට, මිරිස්වත්තේ පුංචි අම්මාට, දිගදුරේ පදිංචි AM අබේසේකර සොහිරාට, WM කරුණාසේන ලොකු අයියාට, PDD ගුණවර්ධන ලොකු අයියාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. ජනවාරි 11 වන දින ජන්මදිනයේ දින දායකත්වයෙන් දරන සුමිත් අමරසිංහ මහතා නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. අපවත් වේවදාල මීගස් පිටියසී සුදර්ශනාරාමාධිපති වැඩවිසු අතිගෞරවනීය මොරහැල සුමන් රතන නාහිම්පන් වහන්සේට සහ PD ජෝතිපාල මහතාගේ අභාප්‍රාප්ත වූ UM සුබමාවතී මෑණියන්ට, PD හරමානිස් පියාණන්ට, DPP R වික්‍රමරත්න ආදරණීය බිරිඳට, සුමිත් අමරසිංහ මහතාගේ අභාප්‍රාප්ත පීටර් අමරසිංහ පියාණන්ට, AIM අඹගහවත්ත මහත්මියගේ අභාප්‍රාප්ත ප්‍රේමාවතී මෑණියන්, WM ජයසේන මහතාගේ අභාප්‍රාප්ත WM රන්බණ්ඩාර පියාණන් සහ MN සුමනාවතී මැණිකේ මෑණියන්ට, PDN ගුණවර්ධන මහත්මියගේ අභාප්‍රාප්ත PDM ගුණවර්ධන පියාණන් සහ SDP ගුණවර්ධන මෑණියන්ට මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර කිරීමට ප්‍රඥාව උදා වේවා. ලංකාවාසී සියලු ප්‍රජාව සහ ලෝකවාසී සියලු ප්‍රජාව දරුණු කොරෝනා වසංගතයෙන් මිදී සැපවත් වේවා. බුදුදහමේ ගැඹුරු අර්ථය පෙන්වා දෙමින් ලෝකවාසීන්ට නිවන් මඟ එලිපෙහෙලි කර දෙන අතිපූජ්‍ය මීමුරේ ධම්මවන් සිම්පාණන් වහන්සේට, ලෝකවාසී සියලු මහා සංඝරත්නයටද මේ පින් අනුමෝදන් වී සුවපත් වේවා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරොන්තෝ සෝතාපට්ටි ඵලං සච්චිකරෙය්‍යාති. ධර්මානුශාසනාවේ අනුග්‍රහක භවතුන් ප්‍රමුඛ මෙම ධර්මදේශනාවට සවන් දෙනු ලබන නරඹනු ලබන දහම්ලැදි සදහවර පින්නතුනි, ආරාධනා කර තිබෙන්නා වූ ඉල්ලා තිබෙන්නා වූ මාතෘකාවක් ආශ්‍රයෙන් තමයි ධර්මානුශාසනාව කරන්න වෙලා තිබෙන්නේ. නමුත් ඔවුන් දන්නා තැන ඉඳලා මේ කටයුත්ත කරන්න බෑ. ඒ නිසා අපි මේක පැහැදිලි කරන්නයි කල්පනා කරන්නේ. සමාජයේ පවතින තත්ත්වයන් ඔස්සේ වෙන්න ඕන දේ මොකක්ද කියන කාරණාව තේරුම් ගන්න උත්සාහ කරන්න. ආනාපාන සතිය යතුලින් විදර්ශනාවට ප්‍රවිෂ්ඨ වෙන හැටි කියලා තමයි මාතෘකාව දාලා තිබෙන්නේ. මේක ඇත්තකුත් තියෙනවා, ගැඹුරකුත් තියෙනවා. නමුත් සමාජයේ ඉන්න තැන ඉඳලා මේ වැඩේ කරන්න බෑ. වර්තමානයේ මා ඇතුළු ඔබ දහම් පාසල හෝ පාසල මුල් කොටගෙන මේ ආනාපාන සති කියන පදේ ඉගෙන ගත්තේ කොහොමද? ආන ඇතුළු වීම, අපාන පිටවීම, සති සිහිය. හුස්ම පාර ඇතුළු වීම, පිටවීම පිළිබඳ සිහිය කියලා තමයි අපි ඒකට පාවිච්චි කරන්නේ අද දක්වාම.
හුස්ම පාර ඇතුළේම පිටවීම පිළිබඳ සිහිය කෙනෙකුට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන්තරෝ ඕන කෙනෙකුට හුරු කරන්න පුළුවන්. හුරු කරපුවම වෙන දෙයක් මං කියලා දෙන්නම්. ඔබට පුරුදුයි වඳුර අත්ෙන් අත්තට පනිනවාසේ ඔබ හුරු කරගත්ත අරමුණ ඔස්සේ රූපයෙන් ශබ්දයට, ශබ්දයෙන් ගන්ධයට, ගන්ධයෙන් රසයට, රසයෙන් ස්පර්ශයට පිළිවෙලක් නැතුව අරමුණ ඔස්සේ යන්න. මේ අරමුණ ඔස්සේ යාමේදී අරමුණ වල තිබෙන්නා වූ බයසෝක වේදනාවලුත් ඔබට විඳින්න වෙනවා. අරමුණ සමග එන්නේ අරමුණ විතරක් නෙමෙයි සම්බන්ධයෙන් බැඳී පවතිනා වූ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, ලැජ්ජාව මේ සියල්ලත් එනවා. ඒ එන එක ඔබට කරදරයක්. ඔබ ඒවට අකමැති. හොඳ පැත්ත එනවා නම් ප්‍රශ්නයක් නෑ. නරක පැත්ත එනවා නම් ඔබට කරදරයක් මේක. මේ කරදරෙන් ඔබ මිදෙන්න කැමති. එන්නේ නැතුවට කැමති. නමුත් ඔබ අකමැති වෙන්න ඔබ පස්සෙන් එන අවතාරයක් වගේ. එතකොට සාමාන්‍ය සමාජයේ මේන් මිදෙන්න විදිහක් දන්නේ නෑ. දන්නවා එක විදිහක් පොඩ්ඩක් මත්පැන් බී සිහි විකල් කර ගැනීම. එතකොටත් ඔය දුක අමතක වෙලා යනවානේ ස්නායු අඩපණ වෙනකොට. නමුත් ඔබට මේ නාසයාග හෝ උදරයේ මැදට හෝ තැම් තැනකට අරමුණ යොමු කරන්න පුළුවන් නම් හුස්ම පාර පිළිබඳව හුස්ම පාර අරමුණට එනවා. ඊට පස්සේ හුරු කරපුවාම අරමුණ එතන තියෙනවා. අරමුණ එතන තියෙන විට අනිත් අරමුණ වලට එන්න ඉඩ නැතුව යනවා. මේ එක අරමුණකට සිත යොමු වීම ලෝකෝත්තර සමාධිය නන් නෙමෙයි, ලෞකික සමාධියක් නැත්නම් සංසුන් වීමක්. සාමාන්‍යයෙන් දිට්ඨ ධම්සක විහරණය සාන්ත විහරණය කියලා කියනවා. ටිකක් එහාට ගියාම ඔතන එහෙමත් නැහැ. නමුත් මෙතන එකඟ බවක්, සංසුන් බවක් තියෙනවා. ඒ සංසුන් බව අර ඔබට වද දෙන්නා වූ හේතු එකක්වත් නැති වෙලා නෙවෙයි, එන්න ඉඩ නැති නිසා ඒවැ දුක නැහැ. ඒ කියන්නේ මේ කියන සමාධියට එන්න බුදුරජාණන් වහන්සේ හෝ ධර්මය හෝ මොනවාවත් ඕන නැහැ. ලෝකේ ඕන කෙනෙකුට පුළුවන්. නමුත් විදර්ශනාවට යන්න ධර්මයේ තේරෙන්නේ නැතුව බෑ. ඒ නිසා මේ ආනාපාන සතියෙන් නම් විදර්ශනාවට යන්න බෑ. සාමාන්‍යයෙන් මොකද්ද මේ විදර්ශනාව සඳහා පහළ වෙන්න ඕන? චක්කුම් උදපාදී නැත්නම් ඥානං උදපාදී. එහෙමත් නැත්නම් මේකට කියනවා ආසවක්ඛය ඥානය. ආසවක්ඛය ඥානය කියන එකෙන් 아무තුවෙන් ඥානයක් පහළ වෙනතුරු බලන් ඉන්න එපා. ඔබට මේ ධර්ම ශ්‍රවණය තුළ දුකට හේතු රැස් වෙන හැටි අවබෝධ වෙනවා. ඒකත් ඥානයක් එතකොට. මෙහෙමයි දුකට හේතු රැස් වෙන්නේ, මෙහෙම කළොත් නේද ඉවර වෙන්නේ කියලා තේරෙන එකට කියනවා ආසවක්ඛය ඥානය කියලා. ඉතින් ඒක වැටහුණු පුද්ගලයාට ඒ ක්ෂය කර ගැනීම ප්‍රතිපදාව යන්න පුළුවන්නේ. ඒ නිසා ධර්මයේ මොකවත්ම දන්නේ නැති පුද්ගලයෙක් ආනාපාන කියලා කතා කරන ඔය මේ හුස්ම ඉහළ පහළ ගැනීම අරමුණු කරලා සමාධියක් හදාගත්තට ඒ සමාධියේ ඉන්න ඇරුණාම සමාධියේ ඉන්නතුරු ක්ලේශ ධර්මයන් එන්නේ නැති නිසා ඒකේ දුක ඈත් වෙලා ඇරුණාම මොනම දෘෂ්ටියක්වත් මොනම මෝඩකමක්වත් දුර වෙලා නැහැ. ඒක අතෑරපුවම ආයෙත් පරණ පුරුදු දුෂ්ටකම් ටික වැරදි ටික සියලුම දේවල් ආපහු හිත ඇතුළේ තිබලා එළියට එවි කරලා පුරුදු අයට මේක තේරෙනවා ඇති. සංසුන් සමාධිය සංසුන් ඒක සමාධිය සංසුන් බවක් තියෙනවා. ඒ සංසුන් බව අර තමන්ගේ දුකට හේතු හිතට එන්නේ නැති නිසා උපන් කෘතිම දෙයක්. සැබෑ එකක් නෙමෙයි ඒක. තමන් හදාගත්ත දෙයක්. නිසා ඒකට කියනවා ආයතනයක් කියලා. ඒ ආයතනයක් හදාගෙන තියෙන්නේ. නම් බුදුරජාණන් වහන්සේ ආනන්තරික සමාධිය කියලා යම් දෙයක් නම් කළාද ඒක ආයතනයක් වෙන්නේ නැහැ. ඒක සාක්ෂාත් වෙන දෙයක්. ඒ නිසා විදර්ශනාවට යන්න මොකද වෙන්න ඕන? විදර්ශනාවට යන්න සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය, දුක්ඛය, අනාත්මය කියන පද තුනේ තේරුම තේරිලා ඉන්න ඕන. එතකොට ආනාපානසය නැතත් යන්න පුළුවන්. තේරුම් ගන්න කරුණක් මම කියන්නම්. ආනාපාන සතියෙන් හෝ තවත් මොනවා හෝ කමඨහනක් නැත්තම් අරමුණක් වැඩිම තුරින්
හැමෝටම ලැබෙන්නේ තමන් හදාගත්ත අරමුණු හිතට එන්නේ නැති සාන්ත සංසුන් බවක් විතරයි. ඒ චරිතයට අදාළව මේක තුලින් වෙන්නේ කෙලෙස් යටපත් කර හදාගන්නා වූ કૃතිම සංසුන් බවක් විතරයි. ආනාපාන සතියනොත් පුළුවන් තවත් ඕනෑම කමඨහනක් කියන වචනොත් මේක කරන්න පුළුවන්. ධර්මයක් ඕන නැහැ. නමුත් ඔය ගිරිමානන්ද කියන සූත්‍රයේ තියෙනවා ගිරිමානන්ද හාමුදුරන්ට අසනීප වුණාම බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට දස සංඥා දේශනා කරලා මේක ගිහින් කියන්න කිව්වයි කියලා. අහපුවම හොඳ වෙනවයි කියලා. මේ දස සංඥාවල කියන්න නම් ඔක්කොම දැනගෙන ඉන්න ඕන වේවි. නමුත් පළවෙනි එක දැනගත්තත් විදර්ශනාවට යන්න පාර. මතක තියාගන්න. අනිත් ඔක්කොම දැනගන්න ඕන නැහැ. අපි හිතන විදිහේ තියෙනවා පුංචි දුර්වලකමක්. මම මෙහෙම කියන්නම් මේක. අපි හිතනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සේරම ටික වඩන්න ඕන කියලා. දුකින් අත මිදෙන්න. නමුත් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල බෙදෙන විදිහක් තියෙනවානේ. ඒ එකක් වඩනක අනිත් ඔක්කොම වැඩෙනවා. මේ සේරම වඩන්න ඕන නැහැ. ආනන්ද සූත්‍රයේ පෙන්වන්නේ එකක් වැඩිමෙන් හතරකුත් හතරක් වැඩිමෙන් හතකුත් හතක් වැඩිමෙන් දෙකක් ලැබෙන මාර්ගය දේශනා කරමු කියලා. ඉදිරියේදී මම මේ පිළිබඳව ඔබට සූත්‍රයක් දේශනා කරනවා. මේ දවස්වල මේ සූත්‍ර පෙළ ගැස්මක් මගේ ළඟ තියෙනවා. නිසා මේක තව ටිකක් ඉදිරියට කල් දාලා තියෙන්නේ. නිකමට කියන්නම් මෙහෙම. බෝධිපාක්ෂික ධර්ම වල එකතුව මතක් කරගන්න. 1 සතර සතිපට්ඨානය. 2 සතර සම්‍යක් ප්‍රදන් වීරිය. 3 සතර ඉර්ධිපාද. 4 පංච ඉන්ද්‍රිය. 5 පංච බල. 6 සප්ත බොජ්ජංග. 7 ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ එකක් වැඩුවම ඇති. මේ 7ම යඩන්න ඕනේ නැහැ 6ම. ඒක ත්‍රිපිටක සූත්‍රවල තිබෙන දෙයක්. මම හදන දෙයක් එහෙම නෙමෙයි. ඒ නිසා එවින් එකක් අරගෙන මේක කරන හැටි ඉදිරි දේශනාවකදී මාවට සමස්ත සමාජයටම පැහැදිලි කරන්නම්. එතකොට මේ අපි ගත්ත එකේ අනිත්‍ය සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ සංකාරයේසු අනිත් සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, ආනාපාන සති 10 වෙනියට තියෙන එක. අර 9මත් මේක තියෙනවා. එතන ආනාපාන සති කියන්නේ ඔය කියන සරල හුස්ම ඉහළ පහළ ගැනීමටද? ඒක නැද්ද දීගංවා රස්සංවා කියලා සබ්බකාය පටිසංවේදී කියලා නැද්ද? ඊට පස්සේ සුඛ පටිසංවේදී පීටි පටිසංවේදී කියලා නැද්ද? එහෙම නැත්නම් ඒක කියලා නැද්ද අනිච්චානුපස්සී විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිනිස්සග්ගානුපස්සී කියලා නැද්ද? ඒ ඔක්කොටම නේද අයම්බික්ක ආනාපාන සති කියලා කියන්නේ. ආයේ ඔක්කොම දැනගත්තාම නම් හරි මම හිතන්නේත්. නමුත් මේ ඔක්කොගෙම වෙන්න ඕන ඔබ බලාපොරොත්තු වන විදර්ශනාවට යන්න නම් ආශ්‍රවශය වෙන්න ඕන. විදර්ශනාවෙන් තමයි ආශ්‍රවශය වෙන්නේ. එහෙනම් බණ දන්නේ නැතුව සුස්ම ඉහළ පහළ යාම ආනාපාන සතිය කියලා හිතාන සමාධියක් වඩාන හිටියට එහෙම නම් ඉන්හාට යන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේ ඒ පුද්ගලයාගේ චරිතයට අදාළව එක එක ධර්ම න්‍යායන් ඔස්සේ මේ කරුණ පැහැදිලි කරපු කෙනෙක්. සියලු දෙනාටම සියලුම ධර්ම න්‍යාය අවශ්‍යයි කියලා හිතන්නත් එපා. දේශකයන් වහන්සේ කෙනෙකුට නම් ධර්ම න්‍යාය සියල්ල පිළිබඳ දැනුමක් තිබුණාට කමක් නැහැ. අනුගමනීය ප්‍රතිපදාවක කරන්නාට එක දෙයකින් වෙන්න ඕන මේකයි නේද කියලා තේරුම් ගත්තාම අර එකක් තුලින් සියල්ල වැඩෙන සහ දකින න්‍යායක් මේක. මේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ අදහසක මම ඉන්නවා. නමුත් මට ඒකට පැය 10ක්වත් ඕනේ. ඒ කියන්නේ අනිත්‍ය සංඥා එක දවසක්, අනත්ත් සංඥා එක දවසක් එහෙම පැහැදිලි කරගෙන එන්න කල්පනාවක් තියෙනවා මට. එහෙමනම් අපි
විදර්ශනාවට යාම සඳහා මොනවද කරන්න ඕන? විදර්ශනා කරන්න ඕන මොනවද කියලා දන්නවද? විදර්ශනා කරන්න ඕන අරමුණු. අරමුණු කියන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගැටෙනකොට ඔබට එන දේවල්. ඇයිව විදර්ශනා කරන්න වෙලා තියෙන්නේ? විදර්ශනා නොකළ නිසා, පමා වුණ නිසා, අරමුණෙහි ඇලුන නිසා. තේරුම් ගන්න මේ කාරණාව. ඔබ අරමුණු වල ඇලී විදර්ශනාව අතහැර පමාව පිළිගත්ත කෙනෙක්. එහෙම නැත්නම් ඔබ යන පැත්තට යන පාර තෝරාගත්ත කෙනෙක්. අනුසෝතගාමියෙක්. විදර්ශනාව යනුම පටිසෝතගාමිත්වයයි. මම මේ ළඟදිත් අහම්බෙන් දුටුවා මේ සමාජයේ අනුසෝතගාමී අපි පටිසෝතගාමී වෙන්න ඕන කියලා සමාජයට අනුශාසනාවක් කරනවා. පෘථග්ජන භාවයේ ඉඳන්නම් පටිසෝතගාමී වෙන්න හදන්නේ කරන්න බැරි වැඩක්. මොකද පටිසෝතගාමිත්වය ආරම්භ වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ වටහාගෙන ආපහු යන්න පටන් ගන්නවා. ආර්ය භාවයේ තියෙන දෙයක් මේක. පුද්ගලයා ආර්ය භාවයට පත් වුණාම තමයි උට ආපහු යන්න තේරෙන්නේ. අනිත් අයට ඒක කරන්න බෑ. ඒ නිසා ආනාපාන සතියෙන් නෙවෙයි ත්‍රිලක්ෂණයෙන් උනත් කමක් නැහැ. පටිච්චසමුප්පාද නිරෝධයෙන් උනත් කමක් නැහැ. මේ ඔක්කොගෙම වෙන්නේ විදර්ශනාව. ඕනෑම එකක් තුලින් සිදුවෙන්නේ විදර්ශනාව. මම මෙහෙමත් අදහසක් ඉදිරිපත් කරලා තියන්නම්. අතින්න තේමේදී මේ සූත්‍ර දේශනාවල ගැඹුරු අරුත් නොගැඹුරු තිබෙන බව තමයි අපට තේරෙන්නේ. සමහර සූත්‍ර දේශනාවල නිවන් මඟක් ඇත්තෙම නෑ, සාමාන්‍ය කතන්දරයක් විතරයි තියෙන්නේ. මෙබඳු තත්ත්වයේ යටතේදී මේ අස්ස සති පස්ස සති කියන එක ඇතුළු වීමට සිහිය පිටවීමට සිහිය කියලා අපි අස්ස සති කියලා ගන්නවා. පස්ස සති කියලා ගන්නවා. මට නම් පේන්නේ එහෙම එකක් නෙමෙයි යෝක. අස්සසති. තනි වචනයක්. අස්ස සති නෙමෙයි ඒක. ඔය සාමාන්‍යයෙන් අස්වසනවා කියන්නේ. අස්සසති. එහෙනම් මේ අස්ස සතිද මේක අස්සසසිද කියලා තේරුම් ගන්න වෙනවා. එතකොට එහෙමනම් අපට සාමාන්‍යයෙන් ඔය දරුවෝ එහෙම අඬනකොට එහෙම අස්වසනවා කියලා කියන්නේ. ඒ වගේ මේ වර්තමාන මොහොත සම්බන්ධයෙන් අපට මීට වඩා එහාට දෙයක් දකින්න පුළුවන්. ඔය හුස්ම වාර ඉහළ යාම පිටවීම කියන එක පුද්ගලයෙක් වශයෙන් බලන එකක්. එතකොට අපට විදර්ශනාවක් ඇත්තෙම නෑ ඒකේ. පුද්ගලයෙක් වශයෙන් බලන්න හදන්නේ. නමුත් හුස්ම පාර ඉපදී ඇතුළු වී පිට වෙනවා වගේම තවත් දෙයක් සිද්ධ වෙනවා අපි ගාව. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන්. ඒ අරමුණක් ඔස්සේ අරමුණ ඉපදී නැසෙනවා. අරමුණක් ඉපදී අරමුණ තුළ යම් යම් ක්‍රියාකාරකම් ගොඩක් සිද්ධ වී නැසෙනවා. ඒ ක්‍රියාකාරකම් ගොඩ ඇතුලේ පුතග්ජන පුද්ගලයෙකුට පමාවක් සිද්ධ වෙනවා. ක්‍රියාකාරකම් ගොඩක් ඕන කෙනෙක් අතර සිදු වෙනවා. ක්‍රියාකාරකම් ගොඩ ඇතුලේ කෙනෙක් අතින් පමාවක් සිද්ධ වෙනවා. පමාවක් වීම නිසා ඔහු සසරට බැඳෙනවා. මුදුකටපත් වෙනවා. මේ අරමුණක් තුළ හටගන්නා ක්‍රියාකාරකම් සමූහය අනාගත ඵලයක් ඇති කරන හේතුවක් බවට පත් නොකර අවසන් කරන්න පුළුවනි නම්. එහෙම නැත්නම් මේ ස්කන්ධයන්ගේ හට ගැනීම ඉපදීම හැටියටත් මෙයාම මරණය හැටියට බලන්න පුළුවන් නම්. එතකොට අස්සසති හට ගැනීමත් පස්ස සති මැරීමත් නම් ස්කන්ධ පහ තුන බලන්න බැරිද අපිට මේක? ඔය කියන සියලුම දේවල්. එනිසා ටිකක් කල්පනා කරලා බැලුවොත් හොඳයි. සියවස් ගණනාවක් තිස්සේ මේ සූත්‍රය මේකේ තියෙනවා. ලියනවා කියනවා පාඩම් කරනවා. අනුගමනය කරපු කෙනෙක් නැහැ, ප්‍රතිඵල ලැබු කෙනෙක් නැහැ.
බුදුරජාණන් වහන්සේට නින්දාවක් වෙන්න බෑ මේවා නිසා. මොකද බුදුරජාණන් වහන්සේ නිවැරදිම දේ දේශනා කරපු කෙනෙක්. ඕනෑම සූත්‍රයක සදහම් මල් තියෙන්න ඕන. සදහම් මල් අද නැත්නම් පරිවර්තනය කරන්න ගිහින් ධර්මයේ විපරීත වීම අර්ථ යටපත් වීම කියන මේ මෑත සිදු වුණා වූ අඩුපාඩු ඇරුණාම ඒකට බුදුරජාණන් වහන්සේට දොස් කියලා හරියන්නේ නැහැ. නමුත් මේ සමාජයේ ඉන්නවා පරම සත්‍ය කියලා හිතන මේ ත්‍රිපිටක බුද්ධ වචනේ පරම සත්‍යයින් මොකක්වත් එහාට වැරදිලා නැහැ කියලා හිතන අය. පාලි පාට මං හිතනවා පරම සත්‍යයි කියලා. සිංහලට පරිවර්තනය වීමේදී තම තමන්ගේ අරුත් ඇතුළත් කරලා මේ ලියවිලා ඇති කියලා තමයි හිතන්න තියෙන සමහර සූත්‍ර දිහා බැලුවම. එහෙනම් ඒකේ වැරද්ද බුදුරජාණන් වහන්සේ ගාව ළඟ නෙමෙයි. අපි මේ පරිවර්තනයේදී නොගැඹුරු අර්ථයක් ඇතුළත් කිරීම. ඉතින් ඕකට මම සමාජයට ඉදිරිපත් කරපු කරුණක් තිබෙනවා. ගංගාවක් පටන් ගන්න කන්දක් මුදුනට වැටෙන වතුර කන්ද පහළට ඇවිදින් පොළොව යටින් ආපහු උල්පතක් වශයෙන් එළියට ආවම. එතකොට ඒක පොළොව යටින් ආපු බැවින් පිරිසිදු ජලය. මුල් උල්පතේ තියෙන ජලය. මේ උල්පතට තමයි ඊට පස්සේ ඇලදොල ගංගා එකතු වෙලා මේක ගඟක් බවට පත් වෙලා මුහුදට වැටෙන්නේ. ඒක මුහුදට වැටෙනට කියනවා අපි මොය කට කියලා. ගඟේ නම තිබුණාට මොය කටට ගියොත් ඔබට ගන්න වෙන්නේ පිරිසිදු ජලයද කලවම් වෙච්ච ජලයද? ඔබට පිරිසිදු ජලය ගන්න ඕන නම් මොය කටට ගිහින් බෑ ආපහු උල්පත පටන් ගන්න තැනට යන්න ඕන. මේ බුදු සමයේ උල්පත පටන් ගන්න 1600කට 700කට පෙර බර්ණැස විතරාරාමේ ධම්සක් පැවතුන සූත්‍රය සහ අනත්ත ලක්ෂණ සූත්‍රය. ඒකට අපි කියනවා මුල් බුදු සමය. එහෙන් ගිහින් බලලා හොයාගන්න. අගට එනේවට මොන මොනවා එකතු වෙලා තියෙනවද දන්නේ නැහැ. මොකද පොත්පත් ලියලා තියෙන්නේ ආර්ය පුද්ගලයන් විතරක් නෙමෙයි අනාර්ය පුද්ගලයෝ පු탁ජන පුද්ගලයෝ උගත්තු වියත්තු තම තමන්ට හිතෙන ආකාරයෙන් මේවා ලියලා තියෙනවා. ඒ පිළිබඳව අපට ලැබිලා තියෙන තොරතුරුත් තියෙනවා. අවශ්‍ය මොහොත කොලා නම් කතා කරලා කියන්නම්. ඊට මෙහා පැත්තේ අපිට කතා කරන එකේ තේරුමක් නැහැ. ඒ නිසා අපි හොයන්න ඕන අනුගමනය කරන්න බැරි පාරකින් යන්න හදන එක නෙවෙයි. අනුගමනය කරන්න පුළුවන් පාරක් තෝරාගෙන යන්න එක. විදර්ශනාවට වැටෙන්න ඔබට ඕන. විදර්ශනාවට වැටෙන්න නම් මොකද කරන්න ඕන? වර්තමාන මොහොතේ අරමුණට මුහුණ දෙන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. ඒ අරමුණ තුළ විදර්ශනා කරන්න පුළුවන් වෙන්න ඕන. දැන් ආනාපාන සතියකින් ලබන සමාධියකින් හෝ තවත් අරමුණක් වැඩිම තුළින් ලබන සමාධියක් තුළින් මොකද වෙන්නේ? අරමුණ වෙන්නේ නැතුව යනවා. ඊට පස්සේ සංසුන්. ඉතින් ඉන්න පුළුවන්. පැයක් දෙකක් පුරුදු කරගත්තාම පැය ගාණක් ඉන්න පුළුවන්. එතකොට මේක කිසියම් ආකාරයක සංසිඳීමක්. නමුත් මේ සංසිඳීම කෙලෙස් යටපත් වීමක් කරුණාම නැසීමක් නෙවෙයි. ඒ සංසිඳීම තථාගතයන් වහන්සේ පහළ වෙන්න පෙර හිටියා වූ අත්කලමතාන යෝගීන් තුල තිබුණා. රූපාවචර අරූපාවචර ධාන කියන නාමයෙන් මේ සංසිඳීම තිබුණා. ලෞකික ධාන කියලාත් කියනවා. ඥානත් ගොඩක් තිබුණා ආසවක්ඛේ ඥානය හැර. මාර්ගඵල තිබුණේ නැහැ. නමුත් මේ සංසුන් ස්වභාවය මත ඉඳලා විදර්ශනා වඩන්න ඕන කියලා තමයි සමහරු කල්පනා කරන්නේ ධානා පාදක කොටගෙන විදර්ශනා වඩන්න ඕනයි කියලා. මා දේවතා සංයුත්තේ දැකලා තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාහරලා තිබෙනවා ඔය රූපී අරූපී ධානලාභීන් ඉන්නවනම් ඔවුන්ට ධානය තමයි අනිත් දුක්ඛානාත් වශයෙන් බලන්න කියලා තියෙන්නේ. ඔවුන් එතන ඉන්නේ සසරට අහු වෙලා ඉන්නේ. අපි අහු වෙලා ඉන්නේ ධානයකින්ද? මන් දන්නේ හැටියට මේ සමාජය අහු වෙලා ඉන්නේ රූපයෙන්, ශබ්දයෙන්, ගන්ධයෙන්, රසයෙන්, පොට්ටබ්බෙන්, ස්කහ කාමරාග ව්‍යාපාද නැත්තම් ලෝභ දේශම හොලින්. ඒවා වැඩෙනවා දතනින්. ඒවා යට කරගෙන ගියයිනේ අතෙන් වෙලා ඉන්නේ. මේ සම්බන්ධයෙන් මම ඉදිරිපත් කරපු අදහසක් තියෙනවා සමාජයට. මෙන්න මේක සවන් දුන්න අය දැනටත් දන්නවා ඇති. සවන් නොදුන්න අය නම් මේක දැනගන්න එකයි වටින්නේ.
අපි ධාන කිව්ව පමණින් මේ සියල්ල එකක් කියලා හිතන්න එපා. ඒ නිසා මම කියනවා බුදු සමයේ ධාන වෙනයි බුදු සමයෙන් පරිබාහිර ධාන වෙනයි. මේක වර්ග දෙකක්. බුදු සමයේ ධාන පාදක කොටගෙන නම් විදර්ශනා වඩන්න පුළුවන්. අර අත්කලමතාන යෝගින් ධර්මයේ තේරුම් ගත්තොත් Tamanට තියෙන ධානය Taman විදර්ශනා වඩන්න ඕනේ කියලා බුදුන් වහන්සේ වදාරලා තියෙනවා. අපට ඒක වදාලා නැහැනේ. කොහොමද ඒක තිබෙන්නේ? තිබෙන්නේ ආනාපාන සතිය වඩලා හරි පඨවි කර්මස්ථානයේ වඩලා හරි එමත් නැත්නම් අරමුණු විදර්ශනා කරලා හරි එන අරමුණු තමන්ට සංසුන් ස්වභාවයක් හම්බ වෙනවා. මේ සංසුන් ස්වභාවයේදී කර්මස්ථාන වැඩපු කාර්ය මොකද කරලා තියෙන්නේ? කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච විචිකිච්ඡා කියනා වූ නීවරණ යට කරලා තියෙන්නේ. නැති වෙලා නෙමෙයි. නීවරණ දැන් යට කරලා කියන්නේ අරමුණට එන්නේ නැහැ. අරමුණට එන්නේ නැති බැවින් අරමුණ සාන්තයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ යන්නේ නීවරණ යට කරලා නෙමෙයි නීවරණ වෙනකොට බොජ්ජංග වඩමින්. එතකොට නීවරණ නැසෙනවා. එතකොටත් සාන්තයි. හිත. නමුත් මේ ශාන්ත භාවයන් දෙකක් මේක. ඒ නීවරණ විනාශ වෙමින් යන බොජ්ජංග වැඩෙන එක ආර්ය පුද්ගලයෙක් ගාව සිදු වෙන දෙයක්. ඒ නිසා මේක පිළිබඳ අරුද්දක් වන රහතන් වහන්සේලා යනුවෙන් නම් කරපු උතුමන් මේ වගේ අර්ථයක් දක්වලා තිබෙන්නේ. මෑත අරුතක් නෙමෙයි ඒක. ධානං විරාගෝ. ඒ වුණාට තානි ද්විදාන කියලා තියෙනවා. ඔය සංසුන් ස්වභාවය කෙලෙස් යටපත් වී හෝ නැති බැවින් විරාගෝ. රාගේ නැහැ. නෑ කියන්නේ සංසිද්ධා කියන එක නෙවෙයි. යටපත් වී ඇති බැවින් හෝ සංසිඳී ඇති බැවින්. ඒ නිසා තානි ද්විදානි ධාන වර්ග දෙකක්. අන්න ආලාර කාලම උද්දකරාම පුත්තුලගේ ධාන ගැන සඳහන් කරනවා. බොජ්ජංග විප්පයුක්තානිච. ඔවුන් බොජ්ජංග වඩලා මේ ධාන ලබා ගත්තේ නැහැ. ඔවුන් අරමුණක් වඩලා නීවරණ යටපත් කරන තමයි මේ සංසුන් ලබා ගත්තේ. බුදුරජාණන් වහන්සේ යෝජනා කරනු ලබනවා ආර්ය පුද්ගලයන්ට බොජ්ජංග සම්පයුක්තානිච. බොජ්ජංග සහිත ධානය. ඒක දෙකක් නේ එතකොට. ආර්ය පුද්ගලයා ලැබෙන එක බොජ්ජංග සම්පයුක්ත ධානයක්. අනාර්ය පුද්ගලයාගේ ධානය බොජ්ජංග විප්පයුක්තානිච ධානය. මේක එකක් දෙකම හැබැයි සංසුන් ස්වභාවයෙන් එක සමානයි. මෙන්න මේ නිසා පෘථග්ජන පුද්ගලයෝ මේ සංසුන් සමාධිය හම්බ වුණාම සෝවාන් වෙලා හරි රහත් වෙලා හරි කියලා මේකට රැවටෙනවා. ඔවුන් තව ටිකක් ධර්මය අහලා තේරුම් ගන්න ඕන. ඔවුන්ට මේක ලැබිලා තිබෙන්නේ Taman ළඟ තියෙන ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මෝඩකම් එකක්වත් නැති වෙලා නෙමෙයි යට වෙලා කියලා. එතනින් නතර වෙන්නේ නෑනේ මේක. මේ ධාන විස්තරය. බොජ්ජංග විප්පයුක්තානි බාහිර කානි. බොජ්ජංග සහිත ධාන සසුනෙන් පරිබාහිරයි. බොජ්ජංග සම්පයුක්තානි ආර්ය පුද්ගලානි. බොජ්ජංග සහිත ධාන සෝවාන් මාර්ගලාභීන්ට තියෙන දෙයක්. මමද මේ කියන්නේ? නෑ. ඔබ ගෞරවයෙන් අගය කරන ත්‍රිපිටක බුද්ධ වචනය. අටුවාව. මේක තේරුම් ගත්තේ නැතුව සෝවාන් නොවුන පුද්ගලයන් ළඟ තියෙන සංසුන් බවයි සෝවාන් පුද්ගලයාට තියෙන සංසුන් බවයි දෙක එකක් කොට ගත්තාම හරියනවද? සෝවාන් නොවන පුද්ගලයාට විදර්ශනා වඩන්න බෑ. ඒකත් ධාන. නමුත් ඔවුන්ට විදර්ශනා තේරෙන්නේ නැහැ. සෝවාන් වෙනවා කියලා කියන එකේ විදර්ශනාව තේරෙනවා. දැන් සෝවාන් පුද්ගලයා එතන ඉඳලා ඒ සෝවාන් වල යම්කිසි ධානයක් තියෙනවා ලෝකෝත්තර. ඒක පාදක කොටගෙන තමයි ඔහුට අරමුණු විදර්ශනා කරන්න පුළුවන්. එතකොට ඔහු සකෘදාගාමී වෙයි. එතකොට තව ධානයක් තියෙනවා ලෝකෝත්තර. එතන ඒක පාදක කොටගෙන ඊතර අරමුණු විදර්ශනා කරන්න පුළුවන් වෙයි. එතකොට අනාගාමී හම්බ වෙයි. තවත් ධානයක්. එතන පාදක කොටගෙන විදර්ශනා කරන්න පුළුවන් වෙයි. එතකොට ධාන පාදක කොටගෙන විදර්ශනා වැඩි වෙන ආර්ය පුද්ගලයින්ට මාර්ගඵල ලාභීත්වය තුළ අරමුණු විදර්ශනා කිරීම ඇරුණාම අර කියන
ධර්මයේ දන්නේ නැතුව හදාගත්ත සංසුන් සමාධියක ඉඳන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ කරුණ මනවින් පැහැදිලි කරගන්න ඕන. එතකොට ඔබට ඕනකම තියෙන විදර්ශනා වැඩිම නම් විදර්ශනා වඩන්න පුද්ගලයෙක් වශයෙන් බෑ. පුද්ගලයෙක් වශයෙන් බෑ කියන එකේ තේරුම ඔබ මව්කුසින් බිහි ජීවිත අවසානය දක්වා ජීවත් වෙන එක්කෙනෙක් වශයෙන් දැක්කට විදර්ශනාවට යොමු වෙන්න බෑ. ඒක අපේ ඇහි දැක්මනේ. අපිට මේ පුද්ගලයෙක් වශයෙන් ඉන්නවා පෙවුනට මේක විශාල බොරුවක්. මම මේ මෑතදී උදාහරණයක් කිව්වා. ඔබට පේන දෙයක්. ඇත්ත වශයෙන් පේන දේ බොරු කියලා මම කිව්වා. මොකක්ද ඇත්ත වශයෙන් පේන්නේ? උදේ ඉර පායලා හවස් බැහැලා යනවා. හරිනේ ඇහි පෙනීම. එහෙම තමයි අපේ ලෝකේ ඔක්කොම හිතන් ඉන්නේ දැනටත්. නමුත් සූර්යග්‍රහ මණ්ඩලය හදාarලා බලන්න. ඉර පායලා බැහැලා යන්නේ නැහැ. ඉර එතනම තියෙනවා. පොළොව තමයි ඒක වටේ කැරකෙන්නේ. ඇත්ත හිරු වටේ පොළොව කැරකෙන එක. එහෙනම් අපි හිතනවා නම් අපි තමයි මේ අපි ඉන්නවා ඉර අපේ වටේ යනවා කියලා එක බොරුවක් නෙවෙයිද? මේ හැට පේන දේ බොරුවක් එතකොට. අන්න ඒ වගේ අපිට මේ පුද්ගලයෙක් වශයෙන් මෙතන ඉන්නවා කියලා පෙවුනට මේක බාහිර දැක්මට ඇත්තක් වුණාට සම්මතයට ආර්ය සත්‍ය විග්‍රහයේදී මේක නෙවෙයි ඇත්ත. අන්නේ ඇතුළත ඇත්ත හොයන්න ඕන විදර්ශනාව. ඒකම විදර්ශනාව. ඒ ඇතුළත ඇත්ත හොයන එකම විදර්ශනාව. එතකොට එහෙමනම් ඔබට විදර්ශනාව සඳහා සංස්කාරයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්මය තේරෙන්න ඕන. එකක් විතරයි මම මේ කිව්වේ. ඔබට එතකොට තේරෙවි ඔබ සංස්කාරයන්ගේ නිත්සුකාත්ම ගොඩේ හිටිය බව. අනන්ත සංසාරේ. එහෙම නැත්නම් ඔබ තුල ඇසේ කනේ නාසයේ දිවේ කයේ පටිච්ච සමුප්පාද නම් වූ න්‍යායක් සිද්ධ වෙනවා. ඔබ දැනට ඔබ ඉන්නේ අනුලෝම පැත්තේ යන පැත්තේ. ඔබට දැන් නිරෝධය දකින්න හැටි තේරෙන්න ඕන. එහෙම නැත්නම් ඔබ පුද්ගලයෙක් වශයෙන් අරමුණු ඔස්සේ පාප කර්ම පුණ්‍ය කර්ම ධාන කර්ම රැස් කරමින් සසර ඇවිදින්න පාරේ යනවා ඔබ බානුසෝතගාමි. ඔබට බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන්නා වූ මේ කර්ම රැස් කරන කර්ම ඒවත් වෙනුවට කර්මක් ක්ෂය කිරීමේ කර්මයේ තේරෙනවා නම් ඔබ විදර්ශනාවට වැටෙනවා. ඒ නිසා විදර්ශනාවට වැටෙන්න මාරවල් ඕන තරම් තිබෙනවා. එකකින් තේරුම් ගන්න උත්සාහ කරන්න. එතනදී ඔබ මව්කුසින් බිහි ජීවිත අවසානයේ දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් නෙවෙයි. ඔබ සිත සහ කය දෙක එකතුවක්. හැම විටම මේ කය එකතු කරන්නේ සිත විසින්. සිත තියෙන දෙයක් නෙවෙයි. සිත ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසෙන් දිවට, දිවෙන් කයට අපිළිවෙලට මාරු වී යන එකක්. නිරන්තරයෙන් ඉවරයක් නැතුව. එතකොට බුදුරජාණන් වහන්සේගේ ඉපදීම මැරීම කියන්නේ මව්කුසින් බිහි ජීවිත අවසානයේ මැරීම නෙවෙයි. මෙන්න මේ අරමුණක ඉපදීම මැරීම. අරමුණක් ඉපදී අවශ්‍ය කර්තව්‍ය කරලා මැරෙනවා. ඒ අරමුණක් ඉපදී කර්තව්‍ය කරලා මැරෙනවා නම් එතනින් එහාට ඉස්සල්ලා හිටියෙත් නෑ කවුරුත් පස්සෙත් නෑ. එනකොට අපට මව්කුසින් බිහි ජීවිත අවසානයේ දක්වා ඉන්න කෙනෙක් පේනවා. අර ඉරාපේ වටේ යනවා පේනවා වගේ. දැන් සිදුවෙන මේ හට ගැනීම සහ මරණය තථාගතයන් වහන්සේ නම් කරලා තියෙන්නේ කොහොමද? කන්දේසු ජායමානේසු ජීයමානේසු මීයමානේසු. ඔය ඇහැ නිසා ඇහැ තුල පහළ වෙන රූප වේදනා සංඥා සංකාර විඥාන නම් වූ ස්කන්ධයන්, කන තුල ශබ්දේ නිසා පහළ වෙන්නා වූ රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධයන්, මෙසේ ඇස කන නාසය දිවකය කියලා කතා කරන්නා වූ දොරවල් හයෙන්ම පහළ වෙන්නා වූ දොරවල් හය අරමුණු හයට සම්බන්ධ වේදනා සංඥා සංකාර ස්කන්ධයන් කන්දේසු ජායමානේසු හට ගන්නවා. කල්ප ගානක් යන්නේ මොහොතක් ඇතුළත දිරනවා. කල්ප ගානක් යන්නේ මොහොතක් ඇතුළත මිය යනවා. ඒ හටගෙන දිරා මිය යන මොහොතක් පාසා ඔබ ඉපදී දිරා මිය යනවා. මොහොතක් පාසා ඔබ මැරෙනවා. කොහේනම් මව්කුසින් බිහි ඉන්න කෙනෙක් මේ වෙනකල් කොජිහා කෙනෙක්. මරණය කියන එකේ තේරුම එහා මෙහා සම්බන්ධයක් නැහැ කියන එකනේ.
දැන් ස්කන්ධ පංචකයාගේ ඉපදීම මැරීම තුළ මිනිසා කරන වරදට කියනවා පමාව. අන්න ඒක හඳුනගන්න. ඒ පමාව නොකර ඉන්න හදන එක විදර්ශනාවයි. මතක තියාගන්න. ඒ පමාව වැඩට යන්න පමාව කියලා ගන්න එපා. ඒක තථාගතයන් වහන්සේ විශේෂයෙන්ම හඳුන්වලා තිබෙනවා. පමා වෙන හැටි. සාමාන්‍යයෙන් එක ගත්තාම මෙහෙමත් ගලපන්න පුළුවන්. පමාදෝ මච්චනෝ පදං. ප්‍රමාදය මරණයට මඟ. මැරෙන්නේ කවුද බලන්න? මම දකිනවා ඇහැට පේන්නේ නැති භූත ප්‍රේත කියන අය එයින් චුත වෙනවලු. ඒ කියන්නේ මරණයටපත් වෙනවා. තිරිසන් සත්තු මරණයටපත් වෙනවා. මිනිසුන් මරණයටපත් වෙනවා. දෙවියන්ගේ කාලය ඉවරනහම දෙවියොත් එතනින් චුත වෙනවලු. බ්‍රහ්මයෝ ඒ ධානය ඉවරනහම චුත වෙනවා. මේ හැමෝම මරණයටපත් වෙනවා. එහෙනම් මම දකිනවා අපාගත සත්වයා, මනුස්සයා, දෙවියන් සහ මේ කියන්නා වූ ලෞකික ධානලාභී බ්‍රහ්මයින් ඔක්කොම පමා වූ. පමාදෝ මච්චනෝ පදං. මරණයට මඟනේ. ඒ පමාව මොකද්ද? ඒ පමාව වළක්වා ගැනීමට තමයි ඔබට බුදුරජාණන් වහන්සේ විදර්ශනාව දීලා තියෙන්නේ. විදර්ශනාවේදී කෘතිමව අරමුණු ගන්න ඕන නෑ. ස්වාභාවිකව ජීවත් වෙමින් එන අරමුණයි විදර්ශනා කරන්න ඕන. මොනවද අරමුණට එන්නේ කියලා බුදුන් වහන්සේ වදාරලා නැතිද? තිබෙනවා. බණ තේරුම් ගන්න ඉස්සෙල්ලා ජීවත් වෙච්ච පුද්ගලයා මේ අරමුණ තුල යලි හට ගන්න හේතු තියලා තියෙනවා. ඒකට කියනවා අපි අවශේෂ කරනවා කියලා. ඒකට අපි කියනවා අනුසයට තියෙනවායි කියලා. අරමුණ හටගෙන නැතුණත් යලි හට ගන්න හේතු තැවීමක් මේ පෘථග්ජන පුද්ගලයා තුළ තිබෙනවා. ඒකට පමාව කියනවා. එනම් සංසාරයේම පමාවක් තුළනේ. අරමුණකින් අරමුණට මොකවත් ගියේ නැති වුණාට අරමුණ අතර සම්බන්ධතාවය දිගටම ගෙනියනවා. පුද්ගලයෙක් වශයෙන් අවුරුදු 60ක් 70ක් 100ක් එහාටත් ඉස්සර හිටියා දැන් ඉන්නවා අනාගතේට ඉන්නවා කියලාත් කියනවා. ඇහි බැලුවීමට පේනවා. නමුත් මේ පැවැත්ම ඒ තම තමන් විසින් චිත්තාභ්‍යන්තරයට ලැබූ හේතු වල ඵලයක් වශයෙන් මතුවී පැවැත්ම සම්බන්ධීකරණය කරනවා යරුණාම යනවා නෙමෙයි කෙනෙක්. කය මොහොතක් පාසා වෙනස් වෙනවා. සිත මොහොතක් පාසා වෙනස් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ පඨම සහ ဒုတိ ය අසුතවන්ත සූත්‍රවල මේක රහසින් පෙන්වන ලස්සනට පෙන්නනවා. මිනිස්සුන්ට පේන හැටි. මනුස්සෙන්න මෙහෙමලු පේන්නේ. අවුරුදු 60ක් 70ක් 80ක් කය තියෙනවා. ඒ නිසා මේකේ කෙනෙක් ඉන්නවා. බුදුන් වහන්සේ වදාරන එහෙම හිතුවට කමකුත් නැහැ. මොකද 60ක් 70ක් අයත් තියෙනවා පේන නිසා කියලා. නමුත් උන්වහන්සේ සිත සම්බන්ධයෙන් වදාරනවානේ මෙහෙම. චිත්තයයි කියනු ලැබේද, මනෝයයි කියනු ලැබේද, විඥානයයි කියන තුන මේකට ඔය කියන්නේ. එකක්ම හටගනී නැසෙයි අනිකක්ම හටගනී. ඔබ ඇහෙන් හටගත්ත හිත නැසෙනකොට කනෙන් හට ගන්නවා හිතක්. කනෙන් හට ගන්නක නැසෙනකොට සිතෙන් සිතක් හට ගන්න පුළුවන්. එකක් සහ අනිකක්. මේ එකින් එකට මොකුත් යන්නේ නැහැ කියලානේ කියන්නේ. කය කලවට පස් වෙන්නේ නම් නිරන්තරයෙන් වෙනස් වන්නේ නම් සිත අරමුණෙන් අරමුණට වෙනස් වන්නේ නම් කෝ ආත්මය? කෝ වෙනස් නොවන ආත්මය? ඒක ඇහැට පෙනෙන්නේ නැහැ බලන්න ඕනේ එහෙම තේරුම් අරගෙන. එවිට අරමුණක් පාසා හටගෙන නැසෙන ව්‍යාවලියක් අපි ළඟ තිබෙන්නේ. ඒ අරමුණු හට ගන්නවට මොකද්ද කියන්නේ? අද දක්වා ජීවිත කාලය තුළ අරමුණු කෙරෙහි දුන්නා වූ වටිනාකමක් තිබෙනවා. හොඳ නරක කැමැති අකමැති පක්ෂ විරුද්ධ තමන් විසින් මේවා තබා තිබෙන්නේ නම් ගැටුණාම මේවා උපදිනවා. කොහෙද උපදින්නේ? ඇස් පියාගෙන ඉන්නකොට නෙවෙයි.
තම තමන්ට අදාළ ශේස්ත්‍රයේ යනකොට එනකොට ගමන් කරනකොට. අපි එකක් ගනිමු. අපි ගනිමු ව්‍යාපාදේ කියලා. ව්‍යාපාදේ කියනවා තරහට. සුදු ඇඳගෙන ගිහින් වන්දනා කරලා උතුරු සළුවකුත් පොරවගෙන ධර්මශාලාවේ වාඩි වෙලා ඉන්නවා. ලස්සන පරිසරයකුත් තියෙනවා, බණත් ඇහෙනවා. ව්‍යාපාදේ උපදින්න කරුණු යෙදෙනවද? නෑ, ඒක අලුත් පරිසරයක්. තමන්ගේ ව්‍යාපාදේ උපදින්න කරුණු යෙදෙන්නේ තමන්ට අදාළ ශේස්ත්‍රය තුල. ගුරුවරයාට නම් ශිෂ්‍යයන් සමග සිටියේදී, ස්වාමියාට නම් සේවකින් සමග සිටියේදී, රියදුරාට නම් මහමගදී, සතුන් නැති කරන්නාට නම් සතුන් කියන දේ අහන්න නැතුවම. මොකද්ද මේකට කියන්නේ? uppannam ව්‍යාපාද විතක්කං. ඊට ඉස්සෙල්ලා මොකද්ද තියෙන්නේ? uppannam කාම විතක්කං. ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? uppannam විහිංසා විතක්කං. uppannam කියන්නේ හිතට හටගත් කියන එක. එතකොට ප්‍රහාණ, අර ක්ලේශයන් ප්‍රහාණ කිරීම සඳහා කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය ප්‍රහාණ කරන්න ඕන. උපන්න එක. දැන් ඔබ ආනාපාන සතියක් වල සමාධියක් හදන් ඉන්නවා. මේ සමාධියේ පැයක් ඉන්න පුළුවන් නම් මේවා එනවද? දැන් මොනවද විදර්ශනා කරන්නේ? අරමුණ වෙන්නේ නැතුව. uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං නම් වූ මේ ත්‍රිවිධ විතර්කය හටගත් මොහොතේදී දැන් මොන විදර්ශනා කරන්න තියෙනවා? දැන් බණ තේරෙන්න ඉස්සලා කරපු වැඩේ එක පැත්තකට බුදුහාමුදුරුවෝ අදාරලා තිබෙනවා. කරන්න ඕන වැඩේ තව පැත්තකට අදාරලා තිබෙනවා. අනේ කරන්න ඕන වැඩේ කරන එකනේ විදර්ශනාව කියන්නේ. කරමින් ඉන්නේ මොකද්ද? අසෘතත් පෘථග්ජනයා කියන කෙනා මේකෙදි කරමින් ඉන්නේ අරමුණට ආපුවාම අරමුණට අහු වෙනවා. අරමුණට අහු වෙලා එය බාර අරගෙන ඉන් කලබලයකට, හිරිහැරයකට, කිපීමකට පත් වෙනවා. මොකද කරන්නේ ඊට පස්සේ? ඊට අදාළ ප්‍රතික්‍රියාවක් සඳහා යන්න කල්පනා කරනවා. කාම විතර්කයේදී නම් ඒක ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරන්න. ව්‍යාපාද විතර්කයේදී නම් ඒ ව්‍යාපාදයේ දුරු කර ගැනීම සඳහා අදාළ පුද්ගලයාට රිදවා විනාශයක් කරන්න. විහිංසා විතර්කේ නම් ඉන් එහාට තව අවිද්‍යාවදත් අතට ගන්න. මේකට මොකද්ද කියන්නේ? uppannam කාම විතක්කං අදිවාසේති. ඔහු ඒක ඉවසුව බාරගත්තා. නප්පජහති, බැහැර කරන්න කල්පනා කළේ නෑ. එය අනිදුක්ඛානාත්ම වශයෙන් බලන්න කල්පනා කළේ නෑ. න විනෝදේති, එය නිම කරන්න කල්පනා කළේ නෑ. න බ්‍යන්ති කරෝති, එය යලිත් Tamanට වද දෙන විදිහට හේතුවක් ඉතුරු නොවි අවසන් කරන්න ඕන කියලා කල්පනා කළේ නෑ. න අනභාවං ගමේති. ඔන්න පෘථග්ජනයාගේ ධර්මයේ. පෘථග්ජන පුද්ගලයා ජීවත් වෙනකොට කරන දේ තමයි uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං අදිවාසේති නප්පජහති න විනෝදේති න බ්‍යන්ති කරෝති න අනභාවං ගමේති. ත්‍රිපිටකේ එහෙම පදයක් නැහැ. මම මේක හැදුවා කරන වැඩේ කියලා දෙන්න. මේ වැඩේ කරන්න එපා. අන්න විදර්ශනාව. කාම විතර්කයේදී, ව්‍යාපාද විතර්කයේදී, විහිංසා විතර්කයේදී තමයි ඔබට මෙය අනාගත ඵල උපදින හේතුවක් ඉතුරු නොකර අවසන් කරන්නට අවශ්‍ය විදර්ශනාව කරන්න ඕන. මොකක්ද අර පදවල ඇත්ත පදේ තියෙන ත්‍රිපිටකේ? න අදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති. නාදිවාසන අදිවාසේති නාදිවාසේති කියලා කියන්නේ. ඒක හොඳයි, සැපයි, සාන්තයි, මම මේකට ප්‍රතික්‍රියාවක් දක්වන්න ඕන, මට රිදුනා කියලා බාර ගන්න එපා කියන එකට තමයි නාදිවාසේති කියන්නේ. අර හටගත්ත ගමන් නැසෙන භාග්‍ය උදව් කරගෙන ඒක බැහැර කරන්න කියන එක තමයි පජහති කියලා කියන්නේ. ඒ හැඟීම මගේ ආත්ම කොටගෙන අවුලක් හදාගන්න නැතුව, මගේ ආත්ම කොට අල්ලගන්න නැතුව අවසන් කරන්න කියන එක තමයි විනෝදේති කියලා කියන්නේ. ඒ අවසන් කරන්න හදන එකට තමයි ව්‍යන්ති කරෝති කියලා කියන්නේ. නිකම් බෑ හෙට දවසට ආපහු වද දෙන්න හේතුවක් චිත්තාභ්‍යන්තරගත නොවි අවසන් කරන්න කියන එකට තමයි අනභාවං ගමේති කියලා කියන්නේ. යලිත් හට නොගන්න ආකාරයට නිම. මේ විදර්ශනාව.
මේක කරන හැටි ඔබට තේරෙන්න ඕන අරමුණ තුළ. දැන් මේක කොහෙද තියෙන්නේ? මේක තිබෙන්නේ ඔබේ ඇහි වෙන්න පුළුවන්, කනේ වෙන්න පුළුවන්, නාසය වෙන්න පුළුවන්, දිවේ වෙන්න පුළුවන්, කය වෙන්න පුළුවන්. එතකොට ඒකට මොකද්ද කියන්නේ? ඒකට කියන නම තේරුම් ගන්න ඔබ ළඟ සිදුවෙන එක. ඇහි නම් මේක හටගන්නේ රූපය මුල් කොටගෙන. ඉදිරියෙන් තිබෙනා වූ රූප සටහනක් ඇහැට වැටුනහම ඔබට මේක හඳුනගන්න ඇසේ රූපයක් පහළ වෙලා ඒ රූපය ඔබ කැමති පරිදි හතුරා හෝ මිතුරා බවට පත් වෙලා විඳිනවා. ඒක රූපස්කන්ධයක් තියෙනවා, වේදනාස්කන්ධයක් තියෙනවා, සැප දුක් උපේක්ෂා වශයෙන්. ඒක හතුරා මිතුරා වශයෙන් සහ රූප ශබ්ද ගන්ධ වශයෙන් හැඳිනීමකුත් තියෙනවා. ඒකට සංඥා ස්කන්ධයක් තියෙනවා. ඒක හතුරා නම් ඇලීමකුත් තියෙනවා, හතුරා නම් ගැටීමකුත් තියෙනවා, මිතුරා නම් ඇලීමකුත් තියෙනවා. එතකොට ඒකට කියනවා සංකාර ස්කන්ධය. ඇස නැමැති රූපාරම්මණයේ වේදනාවෙන් මිද සංඥාවෙන් හඳුනා සංකාරයෙන් බැදී යම් ආකාරයේ යම් පැතිවලට ඔබ ගියාද තම තමන්ට කැමති පරිදි. ඒ සියලු ක්‍රියාකාරකම් ඒ ආකාරයෙන් වෙනස් නොකර හඳුනා ගැනීමට කියනවා විඥානස්කන්ධ. දැන් ඇහි රූපය තුළ, කනේ ශබ්දය තුළ, නාසයේ ගන්ධය තුළ, දිවේ රස තුළ මොකද්ද තිබෙන්නේ? රූප වේදනා සංඥා සංකාර පහක්. දැන් මම ගත්ත පාටට සම්බන්ධ කරන්නයි මම වෙන්නේ. මම ගත්තේ ඉමේ පංච උපාදානස්කන්ධය. දැනට කතා කළේ පංචස්කන්ධ විතරයි. අන්න මේ පංචස්කන්ධයට එන දේ සංසාරේ මමත්වෙන් අරගන්න පුරුදු වෙලා තිබුණේ. ඒ නිසා තමයි ඔබට ගැටෙනකොට කාම විතරකේ, ව්‍යාපාදයේ, විහිංසාව විතරකේ ඉන්නේ පංච උපාදානස්කන්ධය. ඒකේ මම ඉන්නවා. ඒ අතීතයේ තියපු මම දැන් හට ගන්නවා. දැන් ඔබට කරන්න තියෙන්නේ ඒක නවත්තන එක නෙමෙයි. ඔබට ආය හට ගන්න මම තියන්නේ නැත ඉවර කරන්න කියලා තියෙන්නේ. මේ අරමුණක් සම්බන්ධයෙන් අපට ඇති වී නැති වෙන්න අල්ලගන්න නැතුව ඇති වී නැති වෙන්න අරින්න පුළුවන්. අල්ලගෙන ඇති වී නැති වෙන්න අරින්න පුළුවන්. මේක දෙවිදිහක්. බැන්නහම ගණන් ගන්න නැතුව වෙනකොටත් ඒක නැති වෙනවා. බැන්නහම ගණන් අරගෙන හොඳ වැඩක් කරන්නම් කියලා හිතානකොටත් ඒක නැති වෙනවා. හැබැයි හොඳ වැඩක් කරන්නම් කියලා හිතාගත්තාම ඒක ආයෙ එන්න හේතු ඉතුරු වෙනවා. එහෙම කරන්නේ නැතුව වනම් ඒක පස්සේ ගන්න නැති වෙන්න නැති වෙනවා. හොඳට තේරුම් ගන්න ඕන ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, අරමුණක් තුළ අපි ළඟ පස්සේ ගන්න ඉතුරු කොට අවසන් කිරීම සහ පස්සේ ගන්න ඉතුරු නොකොට අවසන් කිරීම කියන දෙකක් තියෙනවා. පෘථග්ජන පුද්ගලයා වැඩිපුර කරමින් ඉන්නේ පස්සේ ගන්න හේතු තියලා අවසන් කරන එක. අන්නේ පස්සේ ගන්න හේතු තැබීම තමයි ස්කන්ධ පහෙන් පහට සංසාරය සම්බන්ධ කරන්නේ සහ ජීවිතෙන් එහා පැත්තට සසර සම්බන්ධ කරන්නේ. ඒ පස්සේ ගන්න හේතු තැබීමට කියනවා පමාව. පස්සේ ගන්න හේතු තැබීම පමාව නම් ඒක නොකර ඉන්නවට නේද නොපමාව කියන්නේ? පස්සේ ගන්න හේතු තැබීමට දැන් මෙතන කියන නම මොකද්ද? අන්න මේ රූප වේදනා සංඥා සංකාර පහට තමයි කියන්නේ මමත්වෙන් ගත්තා ඉමේ පංච උපාදානස්කන්ධේ. දැන් ඒක මම මගේ කොට අරන් ඉවරයි. දැන් එහෙනම් ඒක අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු වී අවසන් වීම නැමැති අபிසංකාරයටපත් වෙලා සසර ඇවිදින හේතුවක් ඉතුරු කරලා තැනටපත් වෙලා පමා වෙලා දැන් නැතෙන්නේ අනුසේ හේතු ඉතුරු වෙලා. දැන් නැතෙන්නේ අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු වෙලා. දැන් නැතෙන්නේ මහා රුක්ක සූත්‍රයේ සඳහන් පරිදි නම් ආපහු දරදා ලගින්නට. දැන් නැතෙන්නේ සංයෝජන සූත්‍රයේ සඳහන් පරිදි නම් වැටියට පහනට තෙල් සහ වැටිය දාලා. මේ පහනට තෙල් සහ වැටිය දැමීමේ උපමාවෙන් දඩකරකට ගින්දර සහ බවුස්තන දැමීමේ උපමාවෙන් පෙන්වන්නේ මොකද්ද? ඔය දර කතාවකුත් නෙමෙයි. ඔය තෙල් පහන් කතාවකුත් නෙමෙයි. වර්තමාන අරමුණ අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු කිරීමට කියනවා තෙල් දැමීම සහ වැටිය දැමීම. නැත්නම් ඇවිලෙන්නට දර සහ තනකොළ සහ බබුස්තන දැමීම. අපි තමයි වර්තමාන අනාගත අරමුණ අනාගත ඵලයක් උපදින්න හේතු තබා අවසන් කරන්නේ මේ සසර හදන හැටි. ඒකට පමාව කියනවා. විදර්ශනාව කියන්නේ මොකක්ද එහෙනම්?
එහෙම නොකර ඉන්නවට. දැන් මේ කරන වැඩේට නමක් තියෙනවා. ධර්මයේ තුල. ඒතං මම ඒතෝ අහං අස්මින් ඒසෝ මේ අත්තා. අරමුණ මගේ මම මගේ ආත්ම කියලා වචනෙන් කියන්නේ නැහැ. අරමුණේ ඇලෙනවට කියන නම තමයි ඒ මම කිව්වේ. ඒ නිසා මගේ මම මගේ ආත්මකට ගැනීමෙන් සසරට බැඳේ කියන එක පාලියෙන් කියනවා මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මහරස්ස. භාවනාවදී නෑ පමාව. මොනවද මමත්වෙන් ගන්න පුළුවන්? පව් ගන්න පුළුවන්, පින් ගන්න පුළුවන්, ධාන ගන්න පුළුවන්, ලෝභ ගන්න පුළුවන්, ද්වේෂ ගන්න පුළුවන්, ඊර්ෂ්‍යා ඕනෑම දෙයක් ඒකට එන දේනේ. අන්න අතන අර අපි කතා කරපු අසුතවන්ත සූත්‍රයේ සඳහන් වෙනවා සිත නම් එහෙම කය නම් එහෙම අවුරුද්දක් දෙකක් 30 40ක් තිබිලා නැති වුණත් නැති වෙනවා තමයි සිත. වහාම නැතෙනවා. හටගත්ත ගමන් නැතෙනවා. පෘථග්ජන පුද්ගලයාට ඒකට එන දේ මම කොටගත්ත මුලාවෙන් මිදෙන්න බෑ. එහෙනම් පෘථග්ජන පුද්ගලයාට මේ භාවනාව කරන්න බෑනේ විදර්ශනාව. පෘථග්ජන පුද්ගලයාට මම කොටගත්ත මුලාවෙන් මිදෙන්න බෑ කියලා බුදුන් වහන්සේ වදාරනවා. ඒ මුලාවෙන් මිදෙන්නනේ බුදුරජාණන් වහන්සේ විදර්ශනාවක් පෙන්වන්නේ. එනිසා හොඳට තේරුම් ගන්න. විදර්ශනා කරන්න ඕනේ අරමුණු. විදර්ශනා කරන්න ඕනේ හටගන්න ඇරලා. ඒක සඳහන් වෙන්නේ ප්‍රහාණ සංඥාවල uppannං ව්‍යාපාද විතක්කම් විහිංසා විතක්කම් කාම විතක්කම් හටගත්ත දේ. හටගත්ත දේත් එක්කලා වැඩි තිබෙන්නේ. නමුත් හටගන්නකොට අපි හිතන බාර ගන්නවා ලෝභයෙන් දේශයෙන් මොහෙන් අපට සිහි අමතක වෙනවා. දැන් අපි ඒක පවත්තන පැත්තට හේතු ඉතුරු කරමින් යනවා. පමාද ගමනේ යනවා. දැන් ඔබට එහෙමනම් ලෝක ජීවත් වෙනකොට අරමුණු කීයක් තියෙනවද? අරමුණු වෙන්න දොරවල් 6ක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ දොරවල් 5යි. පව හෝ පින හෝ ධානය, ලෝභය හෝ දේශය, මොහ, ඊර්ෂ්‍යාව හෝ ක්‍රෝධය, වෛරය ඕන එකක් වෙනවට ධම්මාරම්මන. මතක තබා ගන්න ඇහෙන් ආවත්, කනෙන් ආවත්, නාසයෙන් ආවත්, දිවෙන් ආවත්, සිතෙන් ආවත්, පවෙන් ආවත්, පිනෙන් ආවත්, ධානයෙන් ආවත් ඒවා ඔක්කොම රූප වේදනා සංඥා සංකාර පහ. ඒ රූප වේදනා සංඥා සංකාර පහ තුළ තමයි පව තියෙන්නේ, පින තියෙන්නේ, ධානය තියෙන්නේ. එහෙනම් රූප වේදනා සංඥා සංකාරයට එන දේවල් මමත්වෙන් ගත්තොත් පංච උපාදානස්කන්ධ. එහෙනම් පවෙන් පංච උපාදානස්කන්ධ හැදෙන්නේ නැද්ද? පිනෙන් පංච උපාදානස්කන්ධ හැදෙන්නේ නැද්ද? ධානයෙන් පංච උපාදානස්කන්ධ හැදෙන්නේ නැද්ද? හැදෙන නිසා තමයි බුදුන් වහන්සේ පහළ වෙනකොට පවෙන් අපායේ ගියේ, පිනෙන් කාමසුගතියට ගියේ, ධානයෙන් බඹලෝ ගියේ. අර අනාගත හේතු නිසා. නම් සසර උපදින්න හේතු තියලා සසර ගමන නිමා කරන්න බෑ. සසර උපදින්න හේතු නිමා කිරීමට වර්තමාන ස්කන්ධ පංචකය මධ්‍යස්ථානයක් බවට පත් කරගන්න ඕන. ඕනනම් තව වචනයක් එකතු කරන්නම් මේකට. ලස්සන වචනයක් තියෙනවා. අට්ඨාන මේතම් භික්කවේ යං අරිය පුද්ගලෝ ඒ අරිය පුද්ගලෝ කංචි සංකාරං නිච්චතෝ උපගච්ඡේයන් රාණං නේතං අවිජ්ජති නේතං ඨානං අවිජ්ජති. හොඳට තේරුම් ගන්න බලන්න. මහණෙනි අවකාශයක් නැහැ ආර්ය පුද්ගලයෙකුට උපදින සංඛාරයක් නිච්ච කොට ගන්නවද? ඒක වෙන්න බෑ. පෘථග්ජන පුද්ගලයෙකුට කිසියම් සංඛාරයක් උපදීද? ඒක නිත්‍ය කොට ගැනීම වෙන්න පුළුවන්. දැන් තේරුණාද නිත්‍ය අනිත්‍ය තියෙන තැන? සංඛාරය මොකද්ද? අපුඤ්ඤාභිහෝ පුඤ්ඤාභිහෝ අනිජ්ජාභි තමයි සංඛාරය. පෘථග්ජන පුද්ගලයා පව මම මගේ කොට ආත්ම ගන්නවට කියනවා නිත්‍ය සුඛ ආත්ම කියලා. පෘථග්ජන පුද්ගලයා පිනේ ඇලෙනවට කියනවා පින නිත්‍ය සුඛ ආත්ම කියලා. පෘථග්ජන පුද්ගලයා ධානය ඇලෙනවට කියනවා ධාන නිත්‍ය සුඛ ආත්ම. එතකොට එහෙනම් ඒ නිත්‍ය සුඛ ආත්ම කොට ගැනීමෙන් තුන තමයි පවෙන් පිනෙන් ධානයෙන් සතර ගමන සිද්ධ වෙන්නේ. විදර්ශනාවක් නැහැනේ. ආර්ය පුද්ගලයාට අපුඤ්ඤාභි සංඛාරයවත් පුඤ්ඤාභි සංඛාරයවත් ඔහුට නිත්‍ය කොට ගන්න බෑ. ගන්නෙ නෑ. එහෙම මාගක් නෑ. අනිත්‍ය. මේ සූත්‍රය ආශ්‍රයෙන් මම පෙන්වන්නේ සෝවාන් වීම යනු නිත්‍ය අනිත්‍ය අතර පරතරය තේරීම විතරයි. මොනතරම් දැනගෙන හිටියත් ඔහුගේ සංස්කාරයන් නිත්‍ය පෘථග්ජනයින්ගේ. අනිත්‍ය පිළිගැනීමම ආර්ය පුද්ගලයෙක් වීමයි. පිළිගත්තා නම් දැන් ජීවිතයේ අවසානයේ දක්වා ඉන්න කෙනෙක් නෑනේ. මොහොතින් මොහොත හටගෙන නැසෙන එකක් නේ තියෙන්නේ. මොහොතින් මොහොත හටගෙන නැසෙන එක අනාගත ඵල උපදින හේතුවක් ඉතුරු නොකර නැසෙන තැනක් බවට පත් කර ගන්න ඕන. ඒකට කියනවා අරමුණු විදර්ශනා කරනවා කියලා. අරමුණු විදර්ශනා කරනවායි කියලා.
එතකොට එහෙමනම් අන්න හරි ඉමේ පංච උපාදානස්කන්ධේ ඇසෙන්ද කනෙන්ද නාසයෙන්ද දිවෙන්ද කයෙන්ද පංච උපාදානස්කන්ධේ හටගත්තේ අනාගත ඵලයක් ඉතුරු නොකර අවසන් කරන්න බලනවට කියනවා අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ. ඒකට තියෙන සිහියට කියනවා යෝනිසෝ මනසිකරොන්තෝ. ස්කන්ධ පංචකය එනම් ස්කන්ධ පංචකයේ උපාදාන නොවී අවසන් වීම ආරම්භ වෙන්නේ ස්කන්ධ පංචකයේ තේරුම් ගත්ත ආර්ය පුද්ගලයා තුළ. අන්න අර ස්කන්ධ පංචකයේ පිළිබඳව තේරුම් නොගත් කරන භාවනාවල එකකටවත් ස්කන්ධ පංචකයේ නැමැති ඒකකේ නැහැ. එතකොට ඒවා අයිති වෙන්නේ අනාර්ය භාවනා. ඒවා සමාධියක් තියෙන්න පුළුවන්. කෙලෙස් යටවීමක් තියෙන්න පුළුවන්. මමත්වයේ සියුම් වී ගොස් හැඟවෙන ඇරුණාම මමත්වයේ දුරු වෙන්නේ නැහැ. මොකද ඒකට ධර්මයක සරණක් නැහැ. ඒ නිසා ධර්මික සරණක් ගන්න වෙනවා අපිට මේ සම්බන්ධයෙන්. ඒ නිසා අපට මේ ආනාපාන සති කියන්නේ හුස්ම ඉහළ පහළ ගැනීම කියන දේ කොට වෙන්නේ නැතුව මොනම එකකින් හෝ වර්තමාන මොහොතේ ඇහැට කනට නාසයට ගැටෙන අරමුණක් පිළිබඳව අරමුණේ ක්‍රියාකාරීත්වය තේරුම් අරගෙන ඒ අරමුණ තුළ සිදුවෙන ක්‍රියාකාරකම් දෙක තේරුම් අරගෙන ඒ කියන්නේ බණ තේරෙන්න ඉස්සලා කරපු ක්‍රියාකාරකම එකක්. ඒක පමාව හේවත් අවශේෂ නිරෝධය. ඒක තමයි සසර ගමන හැදුවේ අපට. අපි යනවා නෙමෙයි. අර හේතුන්ගේ ඵලය. දැන් මේ හේතු අනාගත ඵල උපදින්න හේතු තබන එක නොතබා අවසන් කරනවට තමයි විදර්ශනා කරනවා කියන්නේ. සියලු කෙලෙසුන් නසා රහත්ත්වය විදුසුන් වඩා රහත්ත්වය. එහෙමනේ පෙන්වන්නේ නේ. එහෙනම් අරමුණු නැතෝ විදර්ශනා කරන්න තියෙන භාවනාවක් මට තේරෙන්නේ නැහැ. අරමුණු විදර්ශනා කරන්න ඕන. ඒ නිසා තමයි uppannam කාමිතක්කං uppannam ව්‍යාපාදිතක්කං uppannam විහිංසාවිතක්කං කියලා මේ විතර්ක තුනේදී මේක කරන්න කියලා තියෙන්නේ. එහෙනම් ධර්මයේ තේරුම් ගන්න. තේරුම් ගත්තම ඔබ ළඟ සිදුවෙන මේ ක්‍රියාවලිය ඔබට වැටහෙනවා. ඔබ තුළ මෙහි සසර ගමනේදී මෙතෙක් කල් ඔබ මේ ඔස්සේ පමාවී ආපු කෙනෙක් කියලා තේරෙනවා. බණ තේරෙන්නේ නැති තාක් කල් ඔබට පමාව තමයි. පමාවේ ප්‍රභේද තියෙන්න පුළුවන් පවපින ධානයේ ඔස්සේ. දැන් ඔපමා වෙන්න වෙනවා. එතකොට එහෙමනම් ඔබට දැන් කර්ම ඡය වීම ආරම්භ වෙයි. දැන් පටිසෝතගාමී ආරම්භ වෙයි. ඔබ එහෙනම් මා දකිනවා මේ සංස්කාරයන්ගේ අනිත්‍ය හදවතින් පිළිගැනීමම සෝවාන් වීමයි. දැන් විදර්ශනා කරන්න පුළුවන්. මොකද ඇත්ත පිළිගත්තානේ. ඒක පිළිගන්න වෙනවා දැන්. ඒ නිසා ඒ කරුණ වැටහෙන තුරු ධර්මදේශනා ටිකක් ශ්‍රවණය කරලා මේ කටයුත්ත කරගන්න අවශ්‍ය අවබෝධය ලබා ගන්න අනතුරුව ඔබට මේ බෝධිපාක්ෂික ධර්මවල එකක් මාර්ගයේ එකක මාර්ගයේ එතන ක්‍රියාත්මක වෙන්නේ ඒවම තමයි එකක මාර්ගයෙන් සද්දා බල විරි බල සති බල සමාධි බල ප්‍රඥා බල කියයි. සද්දා ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය විරි ඉන්ද්‍රිය සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය කියයි. කාරණා හතරක් හතර සම්‍යක් කියලා කියයි. ඔය එකකින් අපි බලමු පැහැදිලි කරගන්න. අර කටයුත්ත සිද්ධ වෙනවා. දහම්මැස පාදා ගනිමින් ගෞතමයන් වහන්සේගේ ශාස්ත්‍රය තුළ සැබෑ මිනිසෙක් බවට පත් වී නික්ලේශී භවයේ සැනසීම හිමිදින්නට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීමේ හේතු වාසනාව වේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අද මෙම ධර්මානුශාසනාව සඳහා අනුග්‍රහක දායකත්වය ලබා දී තිබෙන්නේ බලංගොඩ වෑගම්පිටියේ පදිංචි ජී.ඩී. ජෝතිපාල මහත්මයා, බලංගොඩ මොරහැල වෙද මාවතේ සුමිත් අමරසිංහ මහත්මයා සහ AIM අමගහවත්ත මහත්මිය. ඒ වගේම බලංගොඩ වෑගම්පිටිය WM ජයරත්න මහතා සහ PDN ගුණවර්ධන මහත්මිය විසින් අරමුණු ධර්මකාමී සියලු ලෝවැසියන්ගේ නිර්වාණගාමී ප්‍රතිපදාව එළිපෙහෙළ කරනු සඳහා මෙම ධර්ම දානමය පින්කම සිදු කිරීම. දූදරුවන්ගේ මුණුබුරු මෙවියන්ගේ රැකී ආරක්ෂා කටයුතු අධ්‍යාපන කටයුතු සාර්ථකව ඉදිරි අනාගතයේ සාර්ථක වේවායි සහ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම. අසනීපයෙන් පසුවන පී කරුණා අමරසිංහ මෑණියන්ට, ආරොන් සිඤ්ඤෝ පියාණන්ට, මිරිස්වත්තේ පුංචි අම්මාට, දිගදුරේ පදිංචි AM අබේසේකර සොයුරාට, WM කරුණාසේන ලොකු අයියාට, PD ගුණවර්ධන ලොකු අයියාට නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම. ජනවාරි 11 වන දින ජන්මදිනයේ යෙදෙනා වූ දායකත්වයේ දරන සුමිත් අමරසිංහ මහත්මයාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම. අනතුරුව
අපවත් වී වදාළ මීගස්පිටිය ශ්‍රී සුදර්ශනා රාමාධිපතිව වැඩවිසූ අතිගෞරවනීය මොරහැල සුමන රතන ස්තුරයන් වහන්සේට නැත්නම් ස්වාමීන් වහන්සේට සහ වහන්සේට අවශ්‍ය නම් පින් අනුමෝදන් කිරීම සහ ජී.ඩී. ජෝතිපාල මහතාගේ අභාවප්‍රාප්ත යූ.එම්. සුමනාවතී මෑණියන්ට, ජී.ඩී. අර්මානිස් පියාණන්ට, ජී.ඩී. පී.ආර්. වික්‍රමරත්න ආදරණීය බිරිඳට, සුමිත් අමරසිංහ මහතාගේ අභාවප්‍රාප්ත පීඨ අමරසිංහ පියාණන්ට, ඒ.අයි.එම්. අඹගහවත්ත මහත්මියගේ අභාවප්‍රාප්ත ප්‍රේමාවතී මෑණියන්ට, W.එම්. ජයසේන මහතාගේ අභාවප්‍රාප්ත W.එම්. රන්බණ්ඩාර පියාණන්ට සහ එම්.එන්. සුමනාවතී මැණිකේ මෑණියන්ට, පී.ඩී.එන්. ගුණවර්ධන මහත්මියගේ අභාවප්‍රාප්ත පී.ඩී.එම්. ගුණවර්ධන පියාණන්ට, එච්.ඩී.පී. ගුණවර්ධන මෑණියන්ට මේ පින් අනුමෝදන් වී අවශ්‍ය තැනක හිටිනම් පින් කැමති තැනක හිටිනම් පින් අනුමෝදන් වී සසර කෙලවර කිරීමට ප්‍රඥාව උදා වේවායි පතන්නෙමු. ලංකාවාසී සියලු ප්‍රජාව සහ ලෝකවාසී සියලු ප්‍රජාව දරුණු කොරෝනා වසංගතයෙන් මිදී සැපවත් වේවායි පතමු. බුදුදහමේ ගැඹුරු අර්ථ පෙන්වා දෙමින් ලෝකවාසීන්ට නිවන් මඟ එළිපෙහෙළි කර දෙන අතිපූජ්‍ය මිමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේටත් ලෝකවාසී සියලු මහා සංඝරත්නයටත් මේ පින් අනුමෝදන් වී සුවපත් වේවායි ප්‍රාර්ථනා කරමු. එබැවින් මෙම ධර්ම දේශනාව සඳහා අනුග්‍රහක දායකත්වය දරා ධර්ම දේශනා කරවා ගැනීමෙන් ධර්ම ශ්‍රවණයෙන් ඔබ බලාපොරොත්තු වන කරුණු අතර සුජීවත්ව වාසය කරන්නා වූ හැමදෙනාට නිදුක් නිරෝගී සුවපත් චිරජීවනයේ සැලසේවා. සුබ උපන්දිනයක් වේවා. අපවත් වී වදාළා වූ ස්වාමීන් වහන්සේ ඇතුළු පරලෝසෙපත්වන්ට දෙනා වූ සියලු ඥාතීන් ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන අතර පින් කැමති කෙනෙක් නැත්නම් පින් අනුමෝදන් කරන ජීවිතයේ පිනින් පුරවා ගනිත්වා. මතුපෙදිනා ජීවිතවල මිනිසත් බව ලැබේවා. ත්‍රිලක්ෂණය වැනි ධර්ම කරුණු ගැඹුර වැටහේවා. ඒ තුලින් ඔවුන්ට සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සෝයෙන් සැනසෙන්නට හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරන්න කරගන්න. අනුග්‍රහක බෞතුන් වශයෙන් ඔබ හැම දිනාටත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවය ලැබී චිරජීවනයේ ලැබී රැකියා ආදී කටයුතු සාර්ථක වී අනාගත බලාපොරොත්තු ඉටු වී රෝග පීඩා දුරු වී කල්යාණ මිත්‍ර සේවනයේ අගේ වැටහි ත්‍රිලක්ෂණයේ ගැඹුර පංච උපාදානස්කන්ධය තුළ දැක ගන්නට නුවණ මොහු කරා යාමේදී ඔබටත් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සෝයෙන් සැනසෙන්නට හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ